ආයුබෝවන් ශ්‍රී ලංකීය සම්මාන ඉතිහාසයේ සුවිශේෂී සටහනක් ලැබූ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රිය මේ වන විට අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ත පරිශ්‍රයේදී පැවැත්වෙනවා. දේශීය සිනමා තාරකාවන් මෙන්ම බොලිවුඩ් සුපිරිතරු රැසක් බබලන ඒ ස්වර්ණමය රාත්‍රිය පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් ගෙනෙන්නට අදත් අපි සුපුරුදු පරිදි සූදානම්. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම මහේෂ් සේනාරත්න. මම පුබුදු රත්නායක. සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙන යන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස ආරම්භයි. සිනමා සම්මාන උළෙල පිළිබඳව බොලිවුඩ් තරුවලින් ප්‍රසාදය. Everybody I'm talking to is buzzing about the Hiru Golden Awards. විනිවිද භාවයෙන් යුත් ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාව ඇමති පාටලී පෙන්වා දෙයි. නකල්ස් රක්ෂිතයේදී අතුරුදන් වූ 70 හැවිරිදි ජර්මානු කාන්තාව සොයා ගැනේ. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. ශ්‍රී ලාංකේය සිනමාවට ස්වර්ණමය සටහනක් තබන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පැවැත්වෙන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රිය මේ වන විට පැවැත්වෙනවා. එම සම්මාන රාත්‍රියට සහභාගී වීමට අද පෙරවරුවේ තවත් බොලිවුඩ් තාරකාවන් සිව් දෙනෙකු දිවයිනට පැමිණියා. Hero Golden Film Awards 2014. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව පැවැත්වෙන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය වර්ණවත් කිරීමට ප්‍රථමයෙන් පැමිණියේ බොලිවුඩ් සුපිරි නිලි නේහා ධූපියයි. ඇය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණියේ අදාළුවම 5ට පමණ. දිවයිනට පැමිණි බොලිවුඩ් සුපිරි නිලි නේහා ධූපියා නවතන් ගැනීම සඳහා කැඳවාගෙන ලැබුවේ කොළඹ හිල්ටන් හෝටලයටයි. මේ අතර මෙරට සිනමාවට ස්වර්ණමය සටහනක් එක් කරන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රිය වර්ණවත් කිරීමට තවත් බොලිවුඩ් තාරකාවන් දෙදෙනෙකු අදාළවම 5:30ට ශ්‍රී ලංකාවට පැමිණියා. මෙලෙස දිවයිනට පැමිණියේ අනිල් කපූර්, සුනිල් ෂෙට්ටි සහ බිපාෂා බාසු යන බොලිවුඩ් සුපිරි නළු නිළියන්. දිවයිනට පැමිණි බොලිවුඩ් රංගනතරු කොළඹ හිල්ටන් හෝටලයේදී උණුසුම් අයුරින් පිළිගත්තා. අනතුරුව මෙරට පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රියට සහභාගී වන බොලිවුඩ් කලාකරුවන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වුණා. I'm very happy and honored to be here, and I'm looking forward to this award. Sri Lankan film industry, and at the moment they are making very good films. I'll be very keen to watch one of them, which are being made by some very talented filmmakers, and there's some really talented actors and actresses over here. And hopefully I'll meet them today and interact with them and come to know more about all these people who are going to be there on one platform. So I'm looking forward to meeting my brothers and sisters over here. Yes, very excited to be here and really looking forward to this particular event because it's going to be iconic, because it is going to be a step forward for the Sri Lankan cinema, and so many people are going to be awarded and encouraged today that I would also love to know which films, you know, really hit the bullseye, and we want to like take back these films and do watch them and get to know more about Sri Lankan cinema. And I wish that the way our industry is booming in India and worldwide, I wish Sri Lankan film industry all the very best. And definitely at some point of time, we would also love to, I think, mix it up. We would love to work here. We would like artists from here to be working in our industry.
So yeah, looking forward to a milestone step tonight. Mumbai, we have seen a lot of award nights which have been done on a huge, massive scale. I myself am very curious to see how they handle the event here and on what scale it is done. I've heard a lot about it, so hopefully it'll be something that we'll take back as fond memories of Sri Lanka. මෙහිදී බොලිවුඩ් තාරකාවන් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව ABC මාධ්‍යජාලයේ සභාපති රේනු සිල්වා මහතාට සිය ප්‍රණාමය පළ කළා. It's the first time that such a big event is being put on a platform here. It's an honor for us, a privilege for us, first of all, for being invited. So thank you, Hiru TV Chairman, Mr. Silva. And yes, looking forward to a brilliant event, whether it's movie or whether it's cricket. You know, I think we've always gone together. We've followed your cricketers very, very passionately, and I always felt that they're one among us, even when they play for the IPL. So, you know, it's always a good feeling. Ayubowan. I came in yesterday, went in for rehearsals, and I was very, very excited to see that they had such a fantastic setup. The stage, the scale at the Sukadasa Stadium that I saw last night was very, very exciting. Everybody I'm talking to is buzzing about the Hiru Golden Awards. I think Raynor and Hiru as a group have always excelled in everything that they've done. They've topped it in terms of radio. Especially Sun FM is extremely popular. Every time I come here, I'm always hearing Sun FM on the radio. So I think Hiru's award is going to be another milestone for the group. I think it'll be a fun thing tonight also in my act. There's a fusion between Bollywood and Sri Lanka. I think this is just the first step to many more great partnerships. I wish you guys all the best. අද රාත්‍රියේ ඉදිරිපත් කිරීමට නියමිත රංගනය පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් විවේක් ඔබරෝයිගෙන් විමසා සිටියා. I think they're incredibly talented. I think grace and beauty in the basic Sri Lankan folk dancing you can see in all the dancers. I think they're very graceful. I think it comes from the long tradition of the local folk dancing. So I'm looking forward to mixing Bollywood with a nice local Sri Lankan twist and some fusion. I think it's going to be a fun fusion night. මෙහිදී මාධ්‍යවේදීන් විපාෂා බාසුගෙන් තරුණ වීමේ රහස පිළිබඳවද විමසා සිටියා. You have got much more younger. What's that secret about? Ooh. You know, I'm sitting next to Anil Kapoor. You know, this man never ages. He kind of gave me a lot of good advice. That's about health and fitness, eating right, and I look after myself and I stay happy next to Anil Kapoor. Thank you, Vibhasha. Yeah. I am inspired by Sunil Shetty because he Yeah, that is, also. Actually, you see, Vibhasha is inspired by me and I am inspired by Sunil Shetty. He is my role model, you know. But I could never have a body like Sunil Shetty. So that's my dream. In my next Janam, I'm going to have a six-pack. ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක රංගපෑමේ කැමැත්ත පිළිබඳ මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා. Cinema, it can be anywhere in any language and you can do it. I did one Kannada film and I did one Telugu film. So I'm sure if I can do a Kannada film and a Telugu film, why not a Sri Lankan film? If there's anything exciting, I would love to do it. I would love to act in a Sri Lankan film. Yeah. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව මෙරට පැවැත්වෙන ප්‍රථම සිනමා සම්මාන උළෙලවන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රියට සහභාගී වන දෙස් විදෙස් නළු නිළියන් අද පස්වරුවේ සම්මාන රාත්‍රියට සහභාගී වීමට පැමිණියා. ඒ සුගතදාස ගෘහස්ත පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ රන් පළස මතින්. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රියට සහභාගී වන සිනමා සහ විවිධ ක්ෂේත්‍රවලට අයත් තාරකාවන් සුගතදාස ගෘහස්ත පරිශ්‍රයට මෙලෙස ප්‍රවිෂ්ඨ වුණා. රත්තරන් පළස දිගේ මේ රත්තරන් සිනමා උළෙලට අපි බොහොම සන්තෝෂෙන් තමයි යන්නේ. මේ ඇමරිකාවේ ඇකඩමි අවෝඩ්ස් එකට ගිහිල්ලා තියෙනවා දෙපාරක් තුන් පාරක්. ඒ වගේ එක්සයිට්මන්ට් එක තමයි මට දැන් ඒක වැදිලා තියෙන්නේ. මේ ඉත කාලේ අපි අත්විඳපු ඉතාම ගරු ගාම්භීරම් දින් පැවති සිනමා සම්මාන උත්සවයන් අද අපෙන් ගිලිහිලා ඈතින් ඈතට ගිහිල්ලා තියෙනවා.
ඒම කාලවකවානුවක ඉතාමත් අතිශයින් උත්කර්තවත් අන්දමින් සම්මාන උත්සවයක් පවත්වනවා කියන්නේ ඒ සියලුම සිනමා කර්මාන්තයේ යෙදීලා ඉන්න සියලු දෙනාටම කරන ධෛර්යමත් කිරීමක්. ගොඩක් සතුටුයි විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සිනමා උත්සවයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳව. ඉතින් ස්තුතිවන්ත වෙනවා හිරු ටීවී නාලිකාවට. සුවඳ දැනෙනවා ලෝක සිනමාවේම විශාල ඩිජිටල් පරිවර්තනයක් සිද්ධ වෙන යුගයක ලාංකීය සිනමාව අතරමං නැහැ අතරමඟ නැහැ ජාත්‍යන්තරයත් සමග කරට කර හිටිනවා කියන එක ඔප්පු කරන්න හිරු පිරිවර තීරණය කරලා තියෙනවා. ටීවී නාලිකාවක් මෙවැනි දෙයක් අනගි භවනීයත්වයෙන් යුතුව කිරීම මම හිතන්නේ සිංහල සිනමාවට ආයෙත් නැගිටින්න ලොකු රුකුලක් වේවි කියලා. සිනමා ශිල්පිනියක් විදිහට මේ වගේ සම්මාන උළක් මේ තරම් උත්කර්ෂවත් සම්මාන උළයකට මට එන්න ලැබීමත් මම හිතන්නේ වාසනාවක් කියලා. ඇත්තම හරිම සතුටුදායක මොහොතක්. මොකද මේක ඒක දැනෙන්නේ මට මගේ මුළු සිනමාවම ශ්‍රී ලාංකීය සිනමාවම මේ වෙලාවේ හරි බබලන අවස්ථාවක්. මේ වගේ දෙවන්ත මේ ඉවෙන්ට් එක ඔයගොල්ලෝ අපි වෙනුවෙන් අපි කියන්නේ මේ සිනමා ක්ෂේත්‍රයට විතරයි නෙමෙයි මේ අපි මුළු ලංකා අපි මුළු මේ රට ඉන්න ලංකාවල ඉන්න මිනිස්සුන්ට ඔයගොල්ලෝ දීලා තියෙන මේ අවස්ථාවක් ඒගොල්ලොත් බොහොම ස්තුතියි කියලා කියනවා මමත් බොහොම ස්තුතියි කියලා කියනවා. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය වර්ණවත් කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් කලාකරුවන් රන් පලස මතින් සුගතදාස පරිශ්‍රයට ප්‍රවිෂ්ට වූ ආකාරයයි මේ. Lal. Come on. Yeah. Sari ke fall sa kabhi haan chikiya re kabhi chhod diya dil. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රියට සහභාගී වීමට එම සම්මාන උළෙලේ නිර්මාතෘ ආසියානු මාධ්‍යජාලයේ සභාපති රෙනු සිල්වා මහතා පැමිණි ආකාරයයි මේ. අද ශ්‍රී ලාංකීය සිනමා සම්මාන ඉතිහාසයේ රන්නකුරින් ලියවන දවසක්. එයට සහභාගී වීම සහයි පුරෝගාමියා වීම භාග්‍යයක් සේ සැලකෙනවා.
මෙරට සිනමා වංශ කතාවට ස්වර්ණමය සටහනක් එක් කරමින් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රිය අද පස්වරු 7ට ආරම්භ වුණා. සුගතදාස ගෘහස්ත පරිශ්‍රයේදී ඒ ආරම්භ වූයේ දෙස් විදෙස් තාරකාවන් රැසකගේ සහභාගීත්වයෙන්. This is the Hiru Golden Film Awards 2014. Hiru Golden Film Awards. මෙරට සිනමාවට ස්වර්ණමය සටහනක් එක් කරන ශ්‍රී ලංකාවේ මෙතෙක් සංවිධාන වූ විශාලතම සම්මාන රාත්‍රියේ ආරම්භය සනිටුවන් වුණේ මේ අයුරින්. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව පැවැත්වෙන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන උළෙල යනු මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් පැවති ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ සම්මාන උළෙලයි. එය පැවැත්වෙන්නේ එම සම්මාන රාත්‍රියේ නිර්මාතෘ ABC මාධ්‍යජාලයේ සභාපති රේනු සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. එම සම්මාන උළෙල විචිත්‍රවත් අන්දමින් මේ වන විට සුගතදාස ගෘහස්ත පරිශ්‍රයේදී පැවැත්වෙනවා. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත්‍රියේ සජීව තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කර ගන්නවා. එහි රැඳී සිටින හිරු ප්‍රවෘත්ති රෝෂිනී විජේසූරිය. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රියේ මේ මොහොත වන විටත් කොළඹ සුගතදාස ගෘහස්ත පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබෙන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මෙය සැබවින්ම සුපිරි සිනමා සම්මාන රාත්‍රියක් බව අවිවාදයෙන් යුතුව කිව යුතුයි. මොහොතින් මොහොත මේ සම්මාන රාත්‍රියේ උණුසුම දිස්නය වැඩි වන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. මේ වන විට සම්මාන රාත්‍රියේ මූලික අධීරය සම්මාන කිහිපයක් පිරිනම අවසන්. තවත් සම්මාන 20කට අධික සංඛ්‍යාවක් පිරිනැමීමට නියමිතව තිබෙනවා. මෙයි සම්මාන උළෙලේ අලුත්ම තත්ත්වය. මම රෝෂිනී විජේසූරිය ඉන්දික ප්‍රසාද් සහ රාජිත බුද්ධික සමගින් කොළඹ සුගතදාස ගෘහස්ත පරිශ්‍රයේ සිට දැන් කෙටි විරාමයක්. සාර්ථක වූ සෙවුම් මෙහෙයුම. විරාමයෙන් අනතුරුව යළිත් ප්‍රවෘත්ති. ජාතික හෙළරුමේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ඉදිරිපත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂයද සහාය දෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් යෝජනාවලිය ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් ඊට විවාදයකින් තොරව සහාය දෙන බවයි. ඒ පිළිබඳව සහ තවත් තොරතුරු සමගින් දැන් මැති සභාවේ විශේෂාංගය. ආණ්ඩුවෙන් දැනගන්න කැමති අද සමහර වෙබ් අඩවිවල තිබුණා මේ නොවැම්බර් මාසෙම ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා කියලා රතන හිමිගේ 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න. හදිසි පනතක් හැටියට රතන ස්වාමින් වහන්සේගේ 19 වෙනි සංශෝධනයට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයක් තියෙනවා. ඒ නිසා හදිසි පනතක් හැටියට ගේනවා නම් ඊට ඉස්සෙල්ලා අපි එක්ක සාකච්ඡා කරන්න. එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ අනික් අයත් ලෑස්ති වෙයි මේ අවස්ථාවේදී ඒක සාකච්ඡා කරන්න. මොකද අපේ ස්ථාවර වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ 19 වෙනි සංශෝධනය ගේනවා නම් අපි ඒකට එකඟ වෙනවා. ඉතින් විශේෂම එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දෙන නිසා රතන ස්වාමීන් වහන්සේගේ 19 වෙනි සංශෝධනයේට
අපි ඒක සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා සමහරවිට අනික් අයත් එකක වෙනවා නම් විවාදයක් නැතුව සම්මත කරගමු. පතන හිමි කියලා පනතක් නැහැ. නැති පනතක් ගැන මොකද විරුද්ධ පක්ෂ නායකතුමා මොකද කියන්නේ පාර්ලිමේන්තුවට? සභානායකතුමානේ පිළිතුරු දෙන්න. මොකද මේගොල්ලෝ කෑ ගහන්නේ. සභානායකතුමා එකක් කියනවා වගකීමක් ඇතුව. මං කිසිම වෙබ් අඩවියකට මොකුත් දැම්මෙත් නැහැ, දන්නෙත් නැහැ. අද දැක්කේ නිසා ගහන්නේ. ආණ්ඩුව පිළිතුරු දෙනවද නැද්ද? අපි ආණ්ඩුවට යම් පනතක් ගේන්න ඕන නම් නිසි ආකාරයෙන් ඒ පනත ගේනවා. ඒ මිසක් එක එක වෙබ් අඩවි වල වැඩ අනුව ඕපාදූප සහ කටකතා අනුව වැඩ කරන්න මේ ආණ්ඩුව සූදානම් නැහැ. මේ අතර 2015 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වුණා. අද සිට දින 24ක් පුරා 2015 අයවැය විවාදයට ගැනීමට නියමිතයි. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් සහන සම්බන්ධයෙන් අද විවාදයේදී පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. දැන් ඊයේ අයවැය කතාවේදී දින දෙයක් ඔබතුමාගෙන් දැනගන්න අහන්නේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අර දීමනාව එකතු කරන එක මාධ්‍යවල පළ වෙනවා රජයේ සේවකයන්ට ලබා දෙන සියලු දීමනා එකතු කරනවා කියලා. ඇත්තටම ඒක ඔබතුමා පැහැදිලි කරන්නේ මේ සියලු දීමනාද නැත්නම් දැනටමත් එකතු වෙලා තියෙන විශේෂ දීමනාව කියන එකක් විතරද මේ එකතු කරන්නේ? අලුත් වැටුප් වැඩිවීමක් වෙන්නේ නැහැ නේද? අපි මේ වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරන වෙලාවේ ඒවා කිව්ව ප්‍රධානම ඉල්ලීම තමයි මේ දෙන එලවන්සස් දීමනා පඩියට එක්කාසු කරන්න. සියලු දීමනා එකතු කළා නම් අවම වැටුප මාසකට රුපියල් 15000 වෙන්නේ කොහොමද? මොකද දීමනාවල එකතුවක් 10146ක් වෙනවා. එතකොට රජයේ සේවකයාගේ අවම වැටුප මේ වෙනකොට 11730යි. 11730ට 10146ක් එකතු කරාම 15000ද? එතකොට එන්න ඕන 22000ක් විතර. එහෙමනම් රජයේ සේවකයාගේ අවම වැටුප අද ඉඳලා 22000ක් වෙන්න ඕන. මේ වැල් වට ආරන් නැතුව කියන්න තිබුණේ මොකද්ද? ජනවාරි සිට බලපවත්වන විදියට 2200 එකතු කරනවා ඊට අමතරව ගැලපුම් සහිතව 900 ගානකින් පඩි වැඩි කරනවා කියලා. මහජනයට සානාධාර දෙන්න කියලා තමයි මෙතුමන්ලා පාරේ ඉඳගෙන ඉල්ලන්නේ. හැබැයි ඒවා දීපුවාම කියනවා මේක අල්ලසක් මේක දෙන එකක් නෙමෙයි කියලා. එහෙම එපා. ඔන්න එක පැත්තකින් ආදායම අඩු වෙනවා. අනිත් පැත්තෙන් වියදුනුත් වැඩි වෙනවා. හැමෝටම හැමදේම දෙනවා. අරක සහන දෙනවා, මෙතන සහන දෙනවා. නමුත් පුදුමේ මොකද්ද? අයවැය පරතරය අඩු වෙනවා. මේක මහා විජාවන්නේ. විදුලි බල මණ්ඩලයේ වවුනියා කිලිනොච්චි සම්ප්‍රේෂණ මාර්ගය. නව ගාලු විදුලි සම්ප්‍රේෂණ සංවර්ධනය. පිවිතුරු බල ශක්ති ප්‍රවේශයන් වැඩි දියුණු කිරීම. හබරණ වේයන්කොට කිලෝවොට් 212 සම්ප්‍රේෂණය. කොළඹ නාගරික විදුලි සම්ප්‍රේෂණ දැන් මෙවුව ඔක්කොටම තඹ 7-5 2015ට වෙන් කළා නෑ. වියදම් කරන්නේ නැතුව කොහොමද මේවා හැදෙන්නේ? මේක 3D print කරනවද මේවා? මං කියන්න අහගෙන ඉන්නකෝ ලලිත් මන්ත්‍රීතුමා අහගෙන ඉන්නකෝ ප්ලීස්. දැන් මේ සියලුම දේවල් වලට වියදම් නෑ. වියදම් නැති වුණාම බජට් එකේ නෑ. ඔව් ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. වියදම් නැත්තම් පොතේ නෑ. පොතේ නැත්තම් අයවැය පරතරේ නෑ. අයවැය පරතරේ නැත්තම් මෙන්න මැජික්. ඔන්න මැජික් එක. විනිවිද භාවයකින් යුත් ඉන්ධන මිල ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතුව ඇතැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කුරුණෑගලදී පැවති උත්සවයකදී. මේ රටට අද අත්‍යවශ්‍ය ඉන්ධන මිල ප්‍රතිපත්තිය. දැන් අද ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක් $85යි. වේගෙන් කඩා වැටලා තියෙනවා. ඒ වගේම අපේ රටට බොරතෙල් විතරක් නෙමෙයි ගෙන්නන්නේ. කෙලින්ම ඩීසල් පෙට්‍රල් ආනයන එක. අද පෙට්‍රල් බැරලයක් $94යි. ඩීසල් බැරලයක් වෙලා තිනවා $97. වෙන වචන වලින් කියනවා නම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 77යි, ඩීසල් ලීටරයක් රුපියල් 79යි. එහෙනම් ඇයි අර ෂෙඩ් එකේ 160ට තියෙන්නේ? 125ට තියෙන්නේ. ඒ තව වියදම් තියනවා වෙන්නකො. ඒ ඔක්කොම රුපියල් 11යි. එහෙමනම් විනිවිදෙන පේන සුළු මිල සූත්‍රයක් මිල නියාමනයක් නොමැතිවීම ලොකු ප්‍රශ්නයක්. අපි අනිවාර්යයෙන්ම අපේ බිල ගෙවමු. හැබැයි අනුන්ගේ බිල්, අනුන්ගේ පව්, අනුන්ගේ කරුම ගෙවන්නේ විදුලි පාරිභෝගිකයවත් තෙල් ඉන්ධන පාරිභෝගිකයවත් සූදානම් විය යුතු නැහැ. දැන් අයවැය 2015 විශේෂාංගය. රටක අයවැයක් ඉදිරිපත් කිරීමේදී ආර්ථික විශ්ලේෂකයන් අවධානය යොමු කරන ප්‍රධානතම සාධකයක් වන්නේ රටේ ආදායම වියදම අතර පවතින පරතරයයි. එය අපි ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ අයවැය හිඟය යන නමින්. අවුරුදු ගණනාවක සිට ශ්‍රී ලංකාවේ මේ අයවැය හිඟය ඉතා ඉහළ මට්ටමක පැවතුණා. ඊට හේතු වන්නේ රජයේ ආදායමට වඩා වියදම ඉහළ යාමයි. අපි සූදානම් මේ වසරේදී රජය 2015 අයවැය මගින් කුමන ආකාරයෙන් තමන්ගේ ආදායම් වියදම් ඇස්තමේන්තු ගත කර තිබෙන්නේ යන්න සොයා බැලීමට.
ඒ අනුව 2015 වසරේදී රජයේ ආදායම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14.9ක් දක්වා රජය අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් ඒ අභිමුඛයෙන් මෙවරත් රජයේ වියදම 19.3ක් දක්වා ඉහළ යාමක් අපිට දැක්ගන්න හැකි. ඒ අනුව 2015 වසරේදී රජය අපේක්ෂා කරන අයවැය හිඟය 4.4ක් වනවා. කෙසේ වෙතත් එය පසුගිය වසරට සාපේක්ෂව අපි සැසඳීමේදී යම්කිසි අඩුවීමක් අපිට දැක් ගන්න පුළුවන් 2014 සහ 2015 අතර තිබෙන අයවැය හිඟයේදී. අපි මෙම අයවැය ගැන සලකා බැලීමේදීත් විශේෂයෙන්ම 2009 වසරේ සිට සලකා බැලීමේදීත් 2009 වසරේදී 9.9ක් තිබූ අයවැය හිඟය ක්‍රමානුකූලව මෙන්න මේ ආකාරයට අඩු කර ගැනීමට රජය සමත්ව තිබෙනවා. ඒ අනුව 5.9ක් තිබුණා 2013 දී අයවැය හිඟය. එය 5.2 දක්වා අඩු කර ගැනීමට 2014 දී රජය සමත් වෙනවා. ඒ 2015 දී 4.4 දක්වා අඩු කර ගැනීමටයි රජයේ අපේක්ෂාව. කෙසේ වෙතත් මේ අයවැය හිඟය මේ ආකාරයට අඩු කර ගැනීමේදී රජයේ යම්කිසි අංශවල විවිධ අංශවල වියදම් කප්පාදු කර ගැනීමක් අපිට දැක් ගන්නට පුළුවන්. ඒ කුමන අංශයන්ගෙන්ද මේ කප්පාදු කිරීම සිදු කර තිබෙන්නේ කියලා අපි හෙට දිනේදී අයවැය 2015 විශේෂාංගය තුලින් සොයා බැලීමට සූදානම්. එසේනම් හෙට දිනේදී අපි හමු වෙමු අයවැය 2015 විශේෂාංගය සමගින්. පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා දින 5ක සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියා. පසුගිය වසරේ නොවැම්බර් මාස ශ්‍රී ලංකාවේ පැවති පොදු රද මඩලු සමුළුවේදී සැකසූ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය වත්මන් සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දීම මෙම සංචාරයේ අරමුණයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. හොන්නස්ගිරිය දෝතුරු කන්ද තරණය කිරීමට ගොස් අතුරුදන්ව සිටි ජර්මනු ජාතික කාන්තාව අද පස්වරුවේ නකල්ස් රක්ෂිතයේ දෝතුරු කන්ද 15 කොටසේදී විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සොයාගනු ලැබුවා. ඇය ඇතුළු 12 දෙනෙකුගෙන් සමන්විත විදේශිකයින් කණ්ඩායමක් හොන්නස්ගිරිය දෝතුරු කන්ද තරණය කිරීමට ගොස් තිබුණේ ඊයේ පස්වරුවේ. දකුණු කළුතර දුම්රිය ස්ථානයේ අසල සිදු දුම්රිය පිළිපැනීමක් හේතුවෙන් ගාලු කුමාරී දුම්රිය සහ රුහුණු කුමාරී දුම්රිය ගමන් අද අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා. ඊයේ රාත්‍රියේ දැහැරුණු අධික වර්ෂාවත් සමග අනුරාධපුර කලත්තෑව මහාවිද්‍යාලයේ ජලයෙන් යට වී තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පාසලේ වතුර බැස යන කාණු පද්ධතිය නිසි ලෙස සකස් නොකිරීම මෙම තත්ත්වය උග්‍ර වීමට හේතු වී ඇති බවයි. මේ අතර අනුරාධපුර ඉපුලෝගම ප්‍රදේශය හරහා ඊයේ පස්වරුවේ හමා ගිය තද සුළඟත් සමග නිවාස 11කට පමණ හානි සිදුව තිබෙනවා. නෝරෙලිය ආගරපතන බෙල්මොරල් ප්‍රදේශයේ වතුයායකදී පුද්ගලයෙකු පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ බහින් බස්වීමක් දුර දිග යාමෙන් ඊයේ රාත්‍රියේ අදාළ පුද්ගලයාට පොළු වලින් පහර දී ඝාතනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. රටවටා හිරු. මාරාන්තික ඉබෝලා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට දසදහස ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවල දැක්වෙනවා. ඒ අතරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4922ක්. ලොව වටා හිරු. ඉබෝලා වෛරසය ශරීරගත වූවන් පිළිබඳව බටහිර අප්‍රිකානු කලාපයේ සියරා ලියෝන්, ලයිබීරියාව සහ ගිනි යන රටවලින් බහුලව වාර්තා වනවා. එම කලාපයෙන් පිටත රටවලින් වාර්තා වන්නේ රෝගීන් 27ක් පමණයි. ගිනි රාජ්‍යයට අසල්වැසි මාලි රාජ්‍යයෙන්ද ඉබෝලා රෝගියෙකු ඊයේ වාර්තා වූ අතර අවුරුදු 2.5ක් වූ එම දැරියද ජීවිතක්ෂයට පත් වුණා. ඊජිප්තුවට ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් තර්ජන එල්ලවන බවට ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසි පවසනවා. ඔහු මෙලෙස අදහස් දැක්වූයේ සිනායි අර්ධද්වීපයේදී හමුදා සෙබළුන් 31 දෙනෙකු ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුවයි. ඒ අනුව මාස 3ක කාලයක් සඳහා එම ප්‍රදේශයේ හදිසි නීතිය පැනවීමටද ජනාධිපතිවරයා පියවර ගත්තා. කණ්ඩායම් දෙකක් ගිනිකෙලි යොදා ගනිමින් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීමේ ආගමික උත්සවයක් පිළිබඳව ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඉන් පුද්ගලයන් 70 දෙනෙකු පමණ පිලිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන් මෙලෙස අවදානම් ක්‍රියාවල නිරත වන්නේ දෙවියන් කෙරෙහි ඇති භක්තිය හේතු කොටගෙනයි. දැන් ක්‍රීඩා පුවත්. 40 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරඟ අද ආරම්භ වුණා. තරඟාවලිය දින 3ක් පුරා පැවැත්වෙන්නේ අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේදී. ජාතික මහා ක්‍රීඩා උළෙලේ මල්ල ක්‍රීඩා තරඟ ආරම්භ වමින් පිරිමි මීටර 10000 සිසව්ව අද උදෑසන පැවැත්වුණා.
මධ්‍යම පළාතේ ඩීඑල් සමරජීව තරඟයේ ජයගත්තේ විනාඩි 32යි තත්පර 26යි 0.56ක කාලයක් වාර්තා කරමින්. සමරජීව ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 10000 ඉසව්ව නොකඩවා ජයගත් සිව්වන අවස්ථාව මෙයයි. කාන්තා මීටර 5000 ඉසව්ව ජය ගන්නට සබරගමුව පළාතේ ටීසී හේමමාලිනී සමත් වුණා. කාන්තා රිටිපැනීමේ ජාතික ශූරිය වන අනෝමා කරුණාවංශ තම ඉසව්ව ජයගත්තේ මීටර 3ක දක්ෂතාවක් සමගින්. 40 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ක්‍රීඩා නිලධාරීන් වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් මෙවර ක්‍රීඩා උළෙලට හෝ සමාරම්භක උත්සවයට එක්ව සිටියේ නැහැ. කෙසේ වෙතත් ඔවුන්ගේ වැඩ වර්ජනය තරඟ ඉසව් පැවැත්වීමට බාධාවක් කර නොගන්නට සංවිධායකින් කටයුතු යොදා තිබුණා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය තරඟ 1-1 ලෙස සම කරන්නට දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ කොළඹ කෝල්ස් ක්‍රීඩාංගණයේ පැවති දෙවන පන්දුවාර 20 තරඟය කඩුළු 7කින් ජය ගනිමින්. තරඟයේ කාසී වාසිය දිනු ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. පන්දුවාර 14ක් තුළ සියල්ලන් දැවි ඔවුන්ට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 76ක් පමණයි. යශෝදා මෙන්ඩිස් 4 පාර 5ක් සමගින් ලකුණු 21ක් ලබා ගත්තා. චමරි අතපත්තු ලකුණු 16යි. පන්දියවීමේදී ඩේන් වෑන් නීක කඩලු 4ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කඩලු 3ක් දැවි ලකුණු 77ක් ලබාගෙන තරඟය ජයගත්තේ පන්දුවාර 17යි පන්දු 3ක් පමණක් වැය කරමින්. පිත්තෙන්ද දස්කම් දැක්වූ වෑන් නීක ලකුණු 22ක් ලබා ගත්තා. ලීසර්ලි ලකුණු 18යි. පන්දු යැවීමේදී මදුරි සමුද්දිකා කඩලු 2ක් දබා ගත්තා. හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රකාශය අවසන් කිරීමට මත්තෙන් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රියේ සජීවී දසුන් වෙත යොමු වන්නට අප සූදානම්. ඒ තොරතුරුත් සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රකාශයෙන් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.